අයිබම්බදේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට අපි කතා කරගෙන ඇවිත් තියෙනවා විවෘති ආශ්‍රිත සුළු කිරීම පිළිබඳ. එතනදී පුතාලත් එක්ක මම කතා කරේ විවෘති ආශ්‍රිත සුළු කිරීම වලදී විවෘති එකතු කරන්නේ කොහොමද අඩු කරන්නේ කොහොමද කියන එක. එතනදී පුතාට මතකයි විවෘති හැදෙන ආකාරය අපි කතා කරා. එකකටත් වඩා කුඩා සංඛ්‍යාවල ලබ්ගණක බලනකොට එකකටත් වඩා කුඩා සංඛ්‍යාවල ලබ්ගණක බලනකොට පෙරට බිංදු එකක් තියෙනවා නම් අපි කිව්වේ විවෘති එකයි කියලා. පෙරට බිංදු දෙකක් තියෙනවා නම් අපි කිව්වේ විවෘති දෙකයි කියලා. පෙරට බිංදු තුනක් තියෙනවා නම් අපි බලමු විවෘති ආශ්‍රිත සුළු කිරීම යටතේ තුනේ තුන අභ්‍යාසයේ ගණන් කීපයක් තව ඉදිරි වුණා. එමනේ එතකොට ඒ ඉදිරි වෙච්ච ගණන් කීපයක් චුට්ටක් හදලා බලමු. තවදුරටත් ඊළඟට අපි යමු ඒ සම්පූර්ණයෙන්ම ගණන් හදන විදිය. මට ඔයාලට මතකයි E ගානයි F ගානයි E ගානයි F ගානයි මම මේ කතා කරන්නේ තුනේ තුන අභ්‍යාසයේ හරිද පුතේ? පළවෙනි එක යටතේ E F I L කියන ගණන් ටික. අපිට පේනවා විවෘති 2.5යි 4යි 3යි 2. යාට එකතු කරනවා විවෘති 1.9යි 5යි 1යි 3. බලන්න පුතේ පේනවා අපිට කියනවා මේ දෙන්න එකතු කරලා 3යි 2යි එකතු කරාම 5යි 3යි 1යි එකතු කරාම 4යි 5යි 4යි 9යි 9යි 5යි 14න් 4 එකක් ඉතිරි. ධන 1යි ඍණ 1යි බිංදුවයි බිංදුවයි ඍණ 2යි ඍණ 2. අවසාන උත්තරේ ඍණ 2.494යි 4යි 5. ඊළඟට F ගානේ තියෙනවා විවෘති 1.8යි 3යි 1යි 1ට එකතු කරන්න කියනවා විවෘති 2.54යි 3යි 1. ඒකට තවත් එකතු කරන්න කියලා කෙනෙක් ඉන්නවා 1.39යි 9යි 5යි 4. ඔක්කොම ටික එකතු කරන්න තියෙන නිසා අපිට එක සැරේට එකතු කරන්න පුළුවන්. 1යි 1යි 2යි 4යි 6යි 1යි 3යි 4යි 5යි 9යි 4යි 3යි 7යි 9යි 16න් 6 එකක් ඉතිරි. 1යි 8යි 9යි 9යි 5යි 14යි 14යි 3යි 17න් 7 එකක් ඉතිරි. ධන 1යි ඍණ 1යි බිංදුවයි බිංදුවයි ඍණ 2යි ඍණ 2යි ඍණ 2යි ධන 1යි සුළු කළාම ඍණ 1යි. right කියනවා පුතේ අවධානයෙන් අහගන්න. 8යි 5යි 13යි 13යි 3යි 16යි අර ඉතිරි එකයි 17න් 7 එකක් ඉතිරි. ඒ ධන 1යි මේ ඍණ 1යි එකතු වුණාම බිංදුවයි පුතේ. බිංදුවයි ඍණ 2යි එකතු වුණාම ඍණ 2යි. ඍණ 2යි ධන 1යි සුළු වුණාම ඍණ 1යි කියලා උත්තරේ එනවා. ඊළඟට පුතා F ගානේ තියෙනවා විවෘති 3.i ගානේ 5යි 1යි 1යි 4 යාට අඩු කරන්න කියන යාගෙන් විවෘති 2.4යි 3යි 1යි 2 අඩු කරනවා. උදේ බලන්න 4න් 2ක් අඩු වුණාම 2යි 1න් එකක් අඩු කරාම 1යි. එකෙන් 3ක් බෑ එහා ගෙදරින් ගෙනාවා 10යි 1යි 11යි. 11න් 3ක් අඩු කරාම 8යි 4න් 4ක් අඩු කරාම 0. ඍණ 3න් ඍණ 2ක් අඩු කරාම ඍණ 1යි. ඒකත් අමාරු ගානක් නෙවෙයි. ඊළඟට පොතේ විවෘති 1.9යි 1යි 1යි 2 අන්‍යයන්ගෙන් අඩු කරන්න ඕන විවෘති 3.9යි 5යි 4යි 3 නඩු කිරීමක් තියෙනවා. හොඳට අහගෙන ඉන්න. උතන පේනවා මෙතන දෙක තියෙන්නේ. දෙකෙන් 3ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් ගෙනාවා 12. 12න් 3ක් අඩු කරාම 9යි. මෙතන තියෙන බිංදුවෙන් 4ක් බෑ. එහා පැත්තෙන් එකක් ගෙනාවා 10න් 4ක් 6යි. මෙතන තියෙන බිංදුවයි මේ පැත්තෙන් එකක් ගෙනාවා 10න් 5ක් 5යි. උතන පැත්ත පේනවා මෙතන තියෙන 8යි 8න් 9ක් බෑ. 8න් 9ක් අඩු කරන්න බෑ. එහා ගෙදරට ගිහිල්ලා ගේන්නත් බෑ. අපි කරන්නේ අපි ධන එකක් දාගෙන ඍණ එකක් දාගන්න. ධන එක අරගෙන එහා පැත්තට ගියාම මේක 10ක් වෙනවා. 10යි 8යි 18න් 9ක් අඩු කරාම 9. ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි. ඍණ 2කින් ඍණ 3ක් අඩු කරන්න. මෙන්න බලන්න. ඍණ 2 තියෙනවා. කොහොමද ඒක ඍණ 2 උනේ? දිවිච්ච ඍණ එකට අර අපේ අවශ්‍යතාවයට දාගත්තු ධන එකත් එක්ක ඍණ එකක් කරනනේ. ඒ ධන එක අරගෙන එහා පැත්තට ගෙනහිල්ලා අපි ඒක 10ක් කරනවා.
19 කියලා අරයත් එක්ක අර 18ක් කියලා අරයත් එක්ක එකතු කරලා 18න් 9ක් 9යි කියලා අඩු කරා. එතෙන්ට තව ඍණ එකකුත් ආවට ධන එක වෙනුවට නාපු ඍණ එක. ඒ ඍණ එකයි මේ ඍණ එකයි ඍණ දෙකයි. ආන්න ඍණ දෙකෙන් ඍණ 3ක් අඩු කරන්නේ. ඍණ දෙක එහෙමමයි. අඩු කිරීම එකතු කිරීම කළාම ඍණ 3 ධන 3 වෙනවා. අවසන් පිළිතුර බවට පත් වෙන්නේ 1. එතකොට මෙතෙන්ට එන අගේ 1යි. එතෙන්ට එන අගේ 1යි. නෝක තමයි අවසන් පිළිතුර අවශ්‍ය අපිට. දැන් මම හිතනවා ඒ ආශ්‍රිත ගණන්තාව කිරණ නිසා ඒකේ අඩුපාඩුවක් වෙන්නේ නැහැ අපිට ඉස්සරහට ආයි කරනවානේ. දැන් අපි යමු දරුවෙක් කියවන්නේ මොකද්ද 3 2 අභ්‍යාසයේ දෙවෙනි කොටස ගන්න. ඒ ප්‍රතිලඝු ගණකය හොයලා නේද? දෙක 3 2 ගන්න දෙවෙනි ගන්න. ඒකේ ගණන් ටිකක් අපි හදමු කියලා දරුවෙක් කියනවා. මේ බලන්න 3 2 අභ්‍යාසයේ හරිද පුතේ 3 2 අභ්‍යාසය බලන්න දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ එන්ටිලොප් ප්‍රතිලඝු විවෘති 2.5 හරිද ඊළඟට B ගානේ එන්ටිලොප් විවෘති 1.9 ඒකේ E ගාන එන්ටිලොප් 0.992 ඊළඟට D ගාන එන්ටිලොප් විවෘති 4.5 ප්‍රයෝගණක් ටික බලමුකෝ. පුතා දන්නවා මේකේ ප්‍රතිලඝු බලන ආකාරය. ඔයා දන්නවානේ මේ විවෘති ගණන් වලින් අපි කරන්නේ පුතේ දශම කිත තියෙන තැන තීරණය කරන්නේ. අපි ඉස්සෙල්ලා බලන්න ඕන 54යි 32 තියෙන්නේ කොහෙද කියලා. කවුරුත් බලන්න පුතේ 54යි 32 තියෙන තැන ප්‍රතිලඝු ගණකය බලන්න. එතකොට තියෙන තැන බලලයි කියන්න ඕන. 54 32 තියෙන තැන. 54යි 32 තියෙන තැන. පනසතරයි 28 තියෙනවා. 54යි 28 තියෙනකොට පුතේ 32 වෙන්න තව 4ක් මදි. එතකොට තියෙන්නේ 34 9 3. බලන්නෝ මෙතනදී පුතාට විවෘති දෙකක් තියෙනවා නම් හරිම සරලයි. පෙරට බිංදු දෙකක් දාලා එකක් පන්නන දශම තියෙනවා. පෙරට බිංදු දෙකක් දාලා එකක් පන්නන දශම තියෙනවා. හරිම සරලයි අමාරුනේ. අපි ඉස්සෙල්ලා බැලුවා 54යි 32 තියෙනවා කියලා. ඒක තිබුණේ නැහැ. තිබුණේ 54යි 28. කොහෙද පුතේ 54යි 28 තිබුණේ? 54යි 28 තිබුණේ 34 9 3. 34 9 3. එතකොට අපි දන්නවා විවෘති දෙකක් නිසා පෙරට බිංදු දෙකක් දාලා එකක් පනවලා තියෙනවා. දැන් 93යි 21 තියෙන තැන බලන්න පුතේ 93යි 21. 93යි 20 තියෙනවා. 93යි 20 තියෙනවා. 85 තව එකක් මැද එක තියෙනවා එකේ. 85 1. එතකොට අපි ලියන්න ඕනි 85 1. විවෘති එකක් නම් පුතේ පෙරට බිංදුවක් දාලා ඒක පන්නලා දශම තියෙනවා. දැන් අපි බැලුවා 93යි 21 කියන්නේ කොහෙද කියලා. 93යි 21 තිබුණේ නැහැ. තිබුණේ 93යි 20. ඒ කොහෙද තිබුණේ 85 5. මදි තව එකක්. ඒ කෙලින්ම එක තියෙන කෙලින් උඩ බැලුවා එකක්. එතකොට 85 1. එතකොට මෙතන තියෙනවා විවෘති එකක් පෙරට බිංදුවක් දාලා දශම. විවෘති දෙකක් නම් පෙරට බිංදු දෙකක් දාලා එකක් පන්නලා තියෙනවා. විවෘති 3යි නම් පෙරට බිංදු 3ක් දාලා එකක් පන්නලා තියෙනවා. විවෘති 4යි නම් පෙරට බිංදු 4ක් දාලා එකක් පන්නලා තියෙනවා. හරිද? අපි වෙන්නේ පාපි ආයයි කියන නිසා මේ හතර ගලා අපි අලුත් කොටසක් කියන්නේ පුතේ 97යි 99 72 තියෙන්නේ කොහෙද කියන්නේ? 99 72. 99 3 6. 99 72 නෑ පුතේ තියෙන්නේ 69. 69 තියෙන්නේ කොහෙද? 99 3 2 දෙක තියෙනවා 4 නේ පුතේ. අනේ නෑ 3 ඕන. 3 තියෙන්නේ 6. කොහොමද එන්නේ? කියන්න පුතේ. 99 3 6. 99 3 6. බිංදුවයි දශම නම් පුතාට මතකයි එකක් පන්නලා දශම දෙන්න තියන්න.
පින තියෙනම නම් තමයි පෙරට බිඳු දාන්න. දැන් මෙතන තියෙන්නේ පුතේ 0.0 නිසා එකක් පදලා තිත තියන්න ඕනේ. 53යි 30 තියෙන තැන බලන්න පුතක් ගන්න. 53යි 28 තියෙනවා පුතේ. ඒ 24 එකේ. තමදි දෙක නෑ එක තියෙනවා. එක තියෙන එකේ. 34 එකේ එකේ. 34 එකේ එකේ. වියුති හතරක් නම් පුතා පෙරට බිඳු හතරක් දාලා එකක් පන්නලා තිත තියෙනවා. එකක් පන්නලා තිත තියෙනවා. අමාරුනේ ලේසි. පෙරට බිඳු 4යි වියුති 4යි. පෙරට බිඳු 3යි වියුති 3. එහෙමයි යන්නේ. පෙරට බිඳු දාන්නේ වියු. මොන මම පුතාගේ 3 2 අභ්‍යාසයේ ඉල්ලීමක් ඉෂ්ට කරා එක ගැටලුවක් නෑ මම හිතන්නේ දැන් අපි යම් අද මොකටද මේ ලඝු බැලුවේ? මොකටද ප්‍රතිලඝු බැලුවේ? මොකටද අපි මේ විද්‍යාස්ත එකතු කිරීම ගැන කතා කරන්නේ? මොකටද කියලා කියන්න මම පුතාලත් එක්ක යනවා 3 4 අභ්‍යාස. ඔබට මතකයි සංඛ්‍යා ගුණ කිරීමකදී ලඝු ගණක එකතු කරපු එක පුතේ කරේ. සංඛ්‍යා බෙදීමකදී අපි ලඝු ගණක අඩු කරපු එක කරේ. බෙදෙන්නේදී අඩු කරා ගුණ කිරීමේදී එකතු කරා. එහෙනම් මොන අපි කියන ගාන කීපයක් අපි එක ඒ කියන්නේ පුතේ ටිකක් හදලා ඉතුරු ටික පුතාට ගෙදරදී හදන්න කියපු වෙලාව ඉතිරි කර ගන්න ඕන නිසා පොඩ මම 3 4 අභ්‍යාසය අපි ගන්නවා පළවෙනි ගානේ ඒ කොටස 5.945 ගුණ කිරීම 0.782 ඔන්න ඒකේ ගාන ඊළඟට පුතාට මම C ගාන කතා කරනවා C ගානේ තියෙන්නේ 0.0.085 ගුණ කිරීම 0.0.943 ඔය විදිහටනේ තියෙන්නේ. දැන් බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා. ඔබ දන්නවා මෙතන ඉස්සර වෙලාම අපි කරන්නේ පුතේ මේක ඉංග්‍රීසි අකුරකට සමාන කරගෙන මේක අපි සමාන කරනවා හිතන්න x කියලා. x කියලා සමාන කරගන්න. ඒත් අපි මේක ලඝු වලට පරිවර්තනය කරනවා. ලඝු x කියන එක කෙනා සමානයි ලඝු 5.945 ගුණ කිරීමට එකතු කිරීම දාලා ලියනවා. ධන ලඝු 0.782. ඔබට පැහැදිලි මෙතෙන්ට දීලා තියෙනවා ලඝු x කියන එක සමානයි 5 නම් පූර්ණ සංඛ්‍යා ස්ථාන එකක් නේ. 5 කියනකොට ස්ථාන එකක් නේ. පටන් ගන්න බිඳුවයි දශම. එකතු කිරීම පෙරට බිඳුවක් කියන්නේ වියුති එකක් දශම. වියුති එකයි දශම. දැන් අපි ගන්න ඕන මෙතන පුතේ 59 4 බලලා 59 4 බලලා මධ්‍යන්තරේ 5 බලලා එකතු කරන්න. සංකාල බලලා කියන්න බලන්න ගන්න කොහොමද කියලා පුතේ. අඩිරෝල කියන්න 59 කෙලින් 59 කෙලින් අඩිරෝල තියන්න. 4 කෙලින් පල්ලෙහාට එන්න. 4 කෙලින් පල්ලෙහාට එන්න. 59 කෙලින් අඩිරෝල තියන්න. 4 කෙලින් පල්ලෙහාට එන්න. 77යි 38 මධ්‍යන්තරේ 5 කෙලින් තියෙන්නේ 4 38ට 4ක් එකතු කරාම 42යි 77යි 42 77යි 42 එනවා ඊළඟට 78 දෙක බලලා කීයද කියලා බලන්න 78 දෙක උතේ මෙතන බලන්නේ 78 දෙක 78 දෙක 78 දෙක කියන එකට උත්තරේ තමයි 78 දෙක කියන එකට උත්තරේ තමයි 89යි 32 අන්න දැන් ඔයාලට මතකයි නේද? ලඝු බලන්නේයි කියලා මම කියලා දුන්නා. ඔයාලට මතකයි වෙනම විද්‍යාස්තික එකතු කිරීම කරන්නේ ඇයි කියලා දුන්නා. දැන් මොන්නේ මේවා ඇයි කියන එක තමයි මේ කරන්නේ. ලඝු x සමානයි මෙතන 2යි 4යි 4යි 3යි 8යි 7යි 9යි 16යි එකක් ඉතිරි 9යි 7යි 16යි එකක් ඉතිරි ධන 1යි ඍණ 1යි බිඳුවයි කියලා මෙතෙන්ට උත්තරේ එනවා. පුතා දන්නවද මේ පැත්තේ මේ තිබිච්ච ලඝු කියන එක තමයි පුතේ. මේ ලඝු x කියන එක කෙනාගේ. ඒ ලඝු කියන එකේ ලඝු x කියලානේ තිබුණේ. ওই ලඝු කියන එක මේ පැත්තෙන් අයින් වෙලා එහා පැත්තට යනවා පුතේ x අනි වෙලා. ඒ ලඝු කියන එක එහා පැත්තට යනකොට ප්‍රතිලඝු බවට පත් වෙනවා. එන්ටිලඝු බවට පත් වෙනවා. මේ පැත්තේ තිබිච්ච ලඝු කියන වචනේ තමයි පුතේ එහා පැත්තට යනකොට ප්‍රතිලඝු වෙන්නේ. ආන්න දැන් x අනි කරනවා. x ගේ අගය සමානයි 66 74 කියන තැන බලන්න. 66 74 කියන තැන බලන්න පුතේ. 66 74 කියන තැන. 66 65 තියෙනවා. 66
65 තියෙන්නේ. 66 තියෙන්නේ 46 4. තව මදි 9ක්. 9ක් නෑ 8 තියෙනවා. 9ක් නෑ 8 තියෙනවා. 8 තියෙන්නේ 9. 8 තියෙන්නේ 9. එතකොට ගියේ 45 66 65 තියෙන්නේ 46 4 9 46 4 9 එතකොට අපිට පේනවා බිඳුවයි ශ්‍රීමණන් එකක් පන්නලා තියෙනවා මේක තමයි පුතේ උත්තරේ ගත්ත ආකාරය. දැන් මෙතනදිත් අපි කරන්නේ පුතේ මේ C ගාන කැමති අක්ෂරයක් අපි නාගමු x කියලා මම නාමුකෝ. ඔන්න බලන්න ඉස්සර වෙලාවම අපි කරන්නේ මේක ලඝු වලට පරිවර්තනය කරනවා. ලඝු x කියන එක සමානයි ලඝු 0.0.0.8 ධන ලඝු 0.0.943 අපිට පේනවා ලඝු x කියලා මෙතෙන් දෙන්නේ වෙනද බිංදු 1 2 3 නිසා විරුද්ධින් 3.0 කියලා උත්තරයක් වෙනවා. ධන වෙනද බිංදු 2ක් නිසා අපි දානවා විරුද්ධින් 2.0 කියලා උත්තරයක් එනවා. 85 බිංදුව බැලුවම කීයද එන්නේ කියලා බලන්න. සංගාල බලන්න පුතේ 85 බිංදුව 92යි 92 පුතේ. කොහොමදයි 92 94. දැන් හරි අතන 94 තුන බැලුවම කීයද බලන්න. 94 තුන බැලුවම කීයද බලන්න. 94 තුන 97යි 45. කොහොමදයි 97යි 45. right. දොඩ ලඝු x කියලා මේකේ ගන්නවා. උදා දන්නවා මේ දෙක එකතු කරන්න දැන් තියෙන්නේ 4යි 5යි එකතු කළාම 9යි 9යි 4යි 13න් 3 එකක් ඉතිරි 10න් බිංදුව එකක් ඉතිරි උදාට පේනවානේ 10න් බිංදුව එකක් ඉතිරි 9 නෙමෙයි 17යි 19න් 9 එකක් ඉතිරි ඍණ 3යි ඍණ 2යි ඍණ 5යි ඍණ 5යි ධන 1යි එකතු වුණාම ඍණ 4යි පුතේ ඍණ 3යි ඍණ 2යි ඍණ 5 අර ඉතිරි වෙච්ච ධන එකත් එක්ක ඒක එකතු වුණාම අතන ඍණ 4ක් කියන උත්තරේ ඍණ 3යි ඍණ 2යි ඍණ 5යි ඍණ 5ට මම ධන එකක් එකතු කරනවා ඒක එකතු කරාම උත්තරේ ඍණ 4යි කියලා 90.39 කියන තැන බලන්න පුතේ 90.39 කියන තැන x ලාගේ සමානයි ඉන්චිලම් ප්‍රතිලඝු කාගේද විරුද්ධ 4.0 විරුද්ධ 4.0 9යි බිංදුවයි 3යි 9 90.39 කියන තැන බලන්න 81 5 x සමානයි 80 එකේ 81 5 80 එකේ 5 පෙරණ බිංදු 4ක් දාන්න ඕනේ පුතේ. එකක් පන්නලා තිත තියන්න. එකක් පන්නලා තිත තියන්න. හරි නේද ඒක එහෙනම්? හොඳයි. එහෙනම් මගේ පුතා හඳදරෝ වගේ දැන් පොඩක් වැඩේ තේරුම් ගන්නත් එක්ක මෙන්න මේ ගාන හදන්න බලන්න. මම මේ කියන ගාන ඒකෙම කරන්න ඔයා A කරාමම C කරා E ගාන කරන්න E ගාන 857 ගුණ කිරීම බිංදුවයි දශම බිංදුවයි 8යි 3යි 2යි 1 ගුණ කිරීම බිංදුවයි දශම 4යි 5යි 7 තගලන බලන්න පළවෙනි එකේ ඉංග්‍රීසි අකුරක් දාලා තියෙනවා මේකට උනේ x සමානයි කියලා ගමුකෝ. දඩ ලඝු x සමානයි ලඝු 857 ගුණ කිරීමට දාලා ලියනවා ලඝු 0.0.8යි 3යි 2යි 1 ගුණ කිරීම එකතු කිරීම වෙනවා ලඝු 0.5යි 7 දැන් අපි දන්නවා මෙතනදී වෙන්නේ ලඝු x කියලා ලියනවා 857 කියනකොට පූර්ණ සංඛ්‍යා ස්ථාන 3යි පටන් ගන්න 2.0 ධන පෙරට බිංදු 3යි කියන්නේ විවෘති 3.0 ධන පෙරට බිංදු 1යි කියන්නේ විවෘති 1.0 කොහොම තමයි එන්නේ පුතාල බලන්න ඒ කරලා තියෙන විදිය හරියට කියන්නේ පළවෙනි පියවර ඉංග්‍රීසි අකුරකට සමාන කරනවා. ඉතින් ලඝු x ම නෙමෙයි ඉතින් m කියලා දෙවෙනිට ගන්නේ ලඝු m කියලා. ලඝු m
එතකොට 850 කිව්වම පූර්ණ සංඛ්‍යා ස්ථාන 3යි. පටන් ගන්න 2.0. 0.0 කියනකොට බිංදු 3යි. විවෘති 3.0. පෙරට බිංදු 1යි. විවෘති 1.0. දැන් පුතා බලන්න ඕනේ 85 7 කීයද කියලා. 85 7. 93 93යි 30. හරිද? 93යි 30. කියන්න පුතේ 83 දෙක බැලුවම කීයද එන්නේ කියලා? 83 දෙක. 92.1 බින්දුව 6 නේ. 83 බින්දුව 1. 83 දෙකේ එක බලන්නත් ඕන. 83 දෙක බැලුවා 92යි බින්දුව 1. දෙකේ එක බැලුවාම එකයි 92යි බින්දුවයි දෙක නේද? 45 7 බැලුවම කීයද? 65යි 99 65යි 99. දැන් පුතේ තුන් දෙනාම එකතු කරනවා m අකුර මේ පැත්තේ තනි කරනවා මේ ලඝු කියන එක එන්චිලොක් කියලා මේ පැත්තට ගේනවා. ಜಾති තුනම එකතු කරනවා 0.2 2.9 11 එක එකක්. 4.0 4.9 13 3 එකක්. 4.2 6.5 11 එක එකක් ඉතිරි. 10.9 19 6 25 දෙකක් ඉතිරි. 2.2 4යි ධන 4යි. ධන 4යි ඍණ 3යි ධන 1යි. ධන 1යි ඍණ 1යි ධන 1යි. මෙතන ධන 4යි ඍණ 3යි ධන 1යි. ධන 1යි ඍණ 1යි එකතු වුණාම උත්තරේ 0.51 31 තියෙන තැන බලන්න දැන් තත්කාල් m ගාමිය ලබා ගන්න නම් 51යි 31 තියෙන තැන. කොහෙද පුතේ 51යි 31 තියෙන්නේ? Panas එකයි 31. 51යි 19 තියෙන්නේ. 32 5 9 බින්දුවයි දශම නම් පුතේ එකක් පන්නලා තිබ්බ තියෙන්නේ. බින්දුවයි දශම නම් එකක් පන්නලා තිබ්බ තියෙන්නේ. මේක එකතු කරනකොට ආපු උත්තරේ පැහැදිලිද බලන්න පුතේ. බින්දුවයි 2යි 2යි 9යි 11 එක එකක් ඉතිරි. 4යි බින්දුවයි 4යි 9යි 13 3 එකක් ඉතිරි. 4යි 2යි 6යි 5යි 11 එක එකක් ඉතිරි. 10යි 9යි 19යි 6යි 25 දෙකක් ඉතිරි. 2යි 2යි ධන 2යි ධන 2යි ධන 4යි. ධන 4යි ඍණ 3යි එකතු වුණාම ධන 1යි. ඒ ධන 1යි මේ ඍණ 1යි එකතු වුණාම බිඳුව. ඊළඟට 51යි 31 තියෙන්නේ 32 5 9 බිඳුවයි දශම නිසා එකක් පන්නලා තියෙන එකයි. තාමත් වැටුනේ නැති අය දුස්සම. හොඳයි. එතකොට ඒ මම කරේ පුතාලට ගුණ කිරීම යටතේ තියෙන ගණන් 6න් අපි එකක් අර එකක් කළා ගණන් හැදුවා පුතේ 3ක්. හරිනේ. මම දෙකක් හැදුවා පුතාට එකක් හදන්න දීලා එකක් ආයෙ මම වැරදි කිරීම කරා. ඒ ගානයි C ගානයි E ගානයි. එතකොට ඔයා ගෙදරදී ඉතිරි ගණන් 3 හදන්න ඕන. දැන් දෙවෙනි එක බලන්න බෙදීම තියෙන්නේ. බෙදනකොට ලක්වන අඩු කරන එක කරා. ඔන්න අපි ඒකේ පළවෙනි ගාන කරනවා දෙවෙනි එකේ A කියන ගාන. මොකද්ද A ගාන කියන්නේ? මෙන්න මෙහෙම බලාගෙන ඉන්න. ඒ ගාන කියනවා 7.54 බෙදනවා 0.9524. අපි දාගන්නවා මේකට අකුරක්. අපි කියමු අකුරක් P කියලා. ඔන්න ලඝු වලට පරිවර්තනය කරනවා. ලඝු P සමානයි ලඝු 7.54 අඩු කිරීම ලඝු 0.9524. ඔබ දන්නවා ලඝු P කියන වචනේ මේ පැත්තේ එහෙමම එන ගමන් ඔයාලට පේනවා මේ 7 කියන එකට පූර්ණ සංඛ්‍යා ස්ථාන 1යි. 7යි ස්ථාන 1යි කියන්නේ 0.0. ඒතර මෙතන අඩු කිරීමේ ලකුණ එනවා. බෙදීම නිසා අඩු කිරීම එනවා. විවෘති එකක් නිසා පෙරට බිඳුවක්
බිඳුවයි කියන්නේ විවෘති එකයි. බිඳුවයි දශම කියන්නේ විවෘති එකයි. ඒතර 75 4 බලලා 75 4 බලලා එකතු කරන්න තියෙන්නේ. උදේ බලන්න 75 4 බලලා මධ්‍යන්තරයේ 3 බලලා එකතු කරා. 75 4 බලලා මධ්‍යන්තරයේ 3 බලලා එකතු කරා. 87 76 89යි 87 76 87යි 76 95 දෙක බලලා මධ්‍යන්තරයේ 4 බලලා එකතු කරන්න පුතේ. දැන් 95 කෙලින් අඩිරුල තියාගන්නකො. 95 කෙලින් අඩිරුල තියලා 97 88 99යි 97 88 97 දැන් මේ දෙන අඩු කරන්න ඕන. පීව තනි වෙලා අඩු කරනකොට මේ පැත්තේ තියෙන ලකුව එහා පැත්තට යනකොට එන්ටිලොක් බවටපත් වෙනවා. ඒතර අපිට පේනවා 6න් 8ක් බෑ 10න් 8ක් 8යි. 6න් 8ක් බෑ 10න් 8ක් 8යි. මෙතන තියෙන්නේ 6යි 6න් 9 6න් 8ක් බෑ 10න් 8ක් අඩු කරාම 9යි. මෙතන තියෙන්නේ පුතේ 7යි 7න් 9ක් බෑ. ධන එකකුයි ඍණ එකකුයි දාන. පුතා දන්නවා මේ ධන එකේ එහා පැත්තට යනකොට 10ක්. 10යි එතන තිබිච්ච 7යි. නේද? 10න් 7යි. 10 7යි 17යි. 17න් 9ක් අඩු කරාම 8යි. දැන් ධනෙක අරගෙන අපි අපේ වැඩේ කරගත්තා. ඒ වෙනුවට ආපු ඍණ එකකුත් මෙතන තියෙනවා. ඒ ඍණ එක මෙතෙන්ට බැස්සම මේ ඍණ එකෙන් ඍණ එකක් අඩු වුණාම උත්තරේ බිඳුව. ඔන්න බලන්න ආයෙත් සරයක්. බලන්න ආයෙත් හොඳට අහගෙන ඉන්න අවදානේ. 6න් 8ක් බෑ පුතේ. 16න් 8ක් අඩු. මෙතන දැන් තියෙන්නේ 6යි. ආයෙත් 6න් 8ක් අඩු කරන්න බෑ. 16න් 8ක් 8යි. එතකොට මෙතන තියෙන්නේ පුතේ 6යි. 6න් 7ක් බෑ. එහා ගෙදරින් ගෙනාව 10යි 7යි 16යි. 16යි 16න් 7ක් අඩු කරාම 9යි. මෙතන තියෙන්නේ 7යි. 7න් 9ක් අඩු කරන්න බෑ. එහා ගෙදරින් ගේන්න බැලුවත් ඇත්තේ නෑ. අපි අපේ අවශ්‍යතාවයට ධන එකක් වතු කරා. ධන එකක් නැවුවා. ඒ වෙනුවට ඍණ එකක් දාගත්තා. ඒ ධන එක එහා පැත්තට යනකොට 10ක් වෙනවා. 10යි 8යි 18යි. 10 7යි 17යි. මෙතන දෙන්නේ 4නේ. 10 7යි 17යි. 8 තිබුණේ එහා පැත්තට එකක් ගෙනිච්ච. දැන් 7යි. 10 7යි 17න් 9ක් අඩු වුණා මට. ඒ ධන එක වෙනුවට ආපු ඍණ එක විතර තියෙනවා. ඒ ඍණ එකෙන් ඍණ එකක් අඩු කරාම බිඳු. දැන් පුතා ලබන පොතාරගෙන බලන්න 89 88 තියෙන්නේ කොහෙද කියන්නේ? ඔන්න P සඳහා උත්තරේ 79යි 2 79 2 1 බිඳුවයි දශම නම් එකක් පදලා තියන්න ඕන. බොහොම හොඳයි. එහෙනම් හොඳරුවාගේ මට C ගාන හදලා පෙන්නන්න C ගාන. C ගාන හදලා පෙන්නන්න මේකේ අඩුපාඩු තියෙනවා නම් උත්තරේ හරි කොහේ හරි තැනක දාගන්න. මේ කතා කරන්නේ දෙවෙනි කොටස තුනේ හතර අභ්‍යාසයේ ප්‍රධාන හිතුවාලාපිලක්කම් දෙවෙනි එකේ ඒකාද කරා. දැන් එකක් කර එකක් කරගෙන යන්නේ විපික පුතාට ගෙදරදී හදන්න. A B C C ගාන බිඳුවයි දශම බිඳුවයි 5යි 2යි 7යි 3 යා පෙන්නන්න ඕනි. බිඳුවයි දශම බිඳුවයි 7යි 8යි. දාගම අපි යන්න අකුරක් C ගාන අපි දාගම අකුර x කියලා ඔන්න ලඝු වලට පරිවර්තනය කරනවා. තනියෙන් හදන්න පොතේ පට හදන්න. C ගාන හදලා ඉවර වෙච්ච තමයි D නෙමෙයි E හදන්න. E කවුරුත් හදන්න ඕනාවේ දෙවෙනි කොටසත් ඉවරනම් හොඳයි උන්දමන්නම ඔන්න බලන්න මේක ලඝු වලට පරිවර්තනය කරාම 0.0.5යි 2යි 7යි 3 අඩු කිරීම ලඝු 0.0.7යි 8. ඔබ දන්නවා ලඝු x කියලා මේක ගත්තම පෙරට බිඳ 1යි 2යි 3යි විවෘති 3යි දශම අඩු කිරීම පෙරට බිඳ 1යි 2යි 3යි විවෘති 3යි දශම විවෘති පෙරට බිඳ 3යි විවෘති 3 දෙකටම විවෘති 3
52 7 බලලා මධ්‍යන්තරයේ 3 බල එකතු කරලා කීයද? 72යි 20. 62යි 20. 72යි 20. 72යි 20. පුතේ 78 බිඳුව බැලුවම කීයද ඉන්නේ? 89යි 21. 89යි 21. දෙන්න අඩු කරලා එන උත්තරේ ප්‍රතිලගු බලන්න. empty log. empty log ප්‍රතිලගු බලනවා. දැන් හරි බිඳුවෙන් එකක් බෑ 10න් එකක් 9යි. එකෙන් දෙකක් බෑ 11න් දෙකක් 9යි. මෙතන 1යි. එතන 1යි තියෙන්නේ එකෙන් 9ක් බෑ 11න් 9ක් 2යි. මෙතන 6යි තියෙන්නේ 6න් 8ක් බෑ ධන හිඟුයි ඍණ හිඟුයි දැම්මා. 10න් 8ක් 8යි. ඍණ 4න් ඍණ 3ක් අඩු වුණාම ඍණ 1යි. එතකොට x සමානයි 82යි 99 කියන තැන කියන්න. කොහෙද පුතේ 89 හරි නේද? එක නේද 82 99 නේද? හා තියෙන තැන කියන්න පුතේ 67යි 6. 67යි 6. හරි. ඔව් සර්. හරි. ඒතර පෙරණ බිඳුව එකයි කියන්නේ වියුති. එහෙනම් වියුති එකයි කියන්නේ පෙරණ බිඳුවක් දාලා දශමයක් තියෙනවා. දෙවෙනි ගානටත් යනවා. පොඩ්ඩක් අවධානයෙන් අහගන්න පුතේ. ඔන්න අපි ඒකේ ඊළඟ ගාන හැටියට හැදුවේ එකක් යන එකක් නිසා ඊ ගාන. මේකට දාගමු අකුරක් m කියලා. ලඝු m සමානයි පුතේ ලඝු 0.06යි 3යි එක අඩු කිරීම ලඝු 0.03යි 9යි 2යි 1. මම ඉස්සරහින් ලියන්නේ නැහැ උඩින් ලියුවා. හරිද? එතකොට අපි දන්නවා ලඝු m කියලා මෙතන එනවා සමානයි පෙරට බිඳු 2යි විවෘති 2යි දශම. ඍණ පෙරට බිඳු 3යි විවෘති 3යි දශම. දැන් 63 එක බැලුවම කීයද එන්නේ? 80යි 0.2. 80යි 0.2. කියන්න පුතේ 39 දෙක බලලා මධ්‍යන්තරය එක බැලුවම කීයද එන්නේ? 59යි 34. 59යි 34. එතකොට ලඝු m කියලා එනවා අපිට පුළුවන් දැන් මෙයාගෙන් අර අඩු කරන්න. අඩු කරනකොට පුතා දන්නවා මේ පැත්තේ තිබිච්ච ලඝු එහා පැත්තට යනකොට ප්‍රතිලඝු වෙනවා. empty log බවටපත් වෙනවා. එතකොට 10න් 4ක් අඩු කරාම 6යි. 9න් 3ක් අඩු කරාම 6යි. 9න් 9ක් අඩු කරාම 0යි. මෙතන තියෙන්නේ 7යි. 7න් 5 2යි. මෙතන තියෙන්නේ පුතේ 2යි. ඍණ 2කින් ඍණ 3ක් අඩු කරනවා. ඍණ 2කින් ඍණ 3ක් අඩු කරනවා. යෙදෙන්නේ ඍණ 2 අඩු කිරීම ඍණ 3. ගන්නවා අඩු කළ යුතු පදේ ලකුණ මාරු කරනවා. එතකොට ඍණ 2 හැමම තියෙද්දි ඍණ එකතු කිරීම ධන 3 වෙනවා. දෙන්න ධන 1 එන්නේ. දෙන්න ධන 1 එන්නේ. බලන්න පුතේ ඍණ 2කින් ඍණ 3ක් අඩු කරාම උත්තරේ යට එක මාරු වෙලා එකතු වෙනවා. ධන 1යි උත්තරේ දෙන්නේ. ධන 1 උත්තරේ. එතකොට අපිට පේනවා m සමානයි කොහොමද 20යි 66 තියෙන තැන බලන්න. very good බොහොම හොඳයි. හොඳට වැඩේ කරලා තිනවා. ඊටව ගමන් කැමරාව ඔෆ් කරනවා. ආගේ තක් නැති වෙනවා. ආයි කීබෝඩ් විතරක් ඔන් කරනවා. කොහෙද යනවද මන්දා? දැන් පුතේ මේක හදාගෙන යනකොට ගොඩාක් කරත් එක තැනම නේද කියලා හිතෙනවා. අභ්‍යාස මාලාවල් ගොඩක් තියෙනවා කියලා දැනෙනවා. දැන් මේ ටික ඉතාලිමන්ටම මම පුතාලට මේව කොච්චර වටිනවද කියලා පෙන්නන්න විභාග ප්‍රශ්න පත්‍රවල අහපු ප්‍රශ්න කොච්චර තියෙනවද කියලා බලන්න මම දෙන්නම්. පාස් පේපර්ස් වල ගන්න මම මේ දවස්වල ටියුට් හදාගෙන යනවා. කරන පාඩමට අදාළ පසුගිය විභාග වර්ෂවල අහපු 70 ගණන් වල ඉඳලම ඔක්කොම ප්‍රශ්න ටික මම හදනවා මේ දවස්වල වෙන්න. මා විෂයානුබද්ධ මාතෘකා වලට වෙන් වෙන්නේ. දැන් තාත්වික සංඛ්‍යා පාඩම ඉවරයි. මේ වෙනකොට ඒකට අදාළ කොච්චර ගණන් හදලා තියෙනවා. ඒක තමයි බලන්න. කියන්න පුතා 20 66 තියෙන්නේ කොහෙද කියන්නේ? 16.9. කොහෙද පුතේ? 16.9. 16.9. 9. හරිද? හරි. එතකොට 1.9 පුතේ. 1.9 ස්ථාන දෙකක් පන්නලා තියන්න.
16 ගානක් එන්නේ. දැන් ඔන්න ඔබට මම කියලා දෙනවා 10 ගුණ කිරීමයි බෙදීමයි දෙක එකට තියෙන ගාන. ඒ කියන්නේ තුන්වෙනි සෙක්ෂන් එක. හින්දු ආරාම ඉලක්ක 3 යටතේ තියෙන ගණන් 6 නෙමෙයි. ඔව් විතරක් 6ක් තියෙනවා. 6 පළවෙනි එක බලන්න ඒ ගාන තුන්වෙනි එකේ ඒ ගාන 8.2.4 7 ගුණ කිරීම 0.19773. එය බෙදනවා 0.9 8.75. දැන් අපි දන්නවා මේකට අර වගේ ඉංග්‍රීසි අකුරක් දාගන්න. ඔය ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි දන්නවා ගුණ කරනකොට ලක්ෂණක එකතු කරනවා. නේද? බෙදනකොට ලක්ෂණක අඩු කරනවා. දාගමු අකුරක් x කියලා. ලඝු x කියලා දාන්න. සමානයි ලඝු 8.247 ධන ලඝු 0.19773 ඍණ කොහොමද බලන්න වෙන්නේ? බලන්න පුතේ ලඝු 1.0 අපිට දීලා තියෙනවා 1.973 ඍණ ලඝු 0.98775. දැන් අපිට පැහැදිලි වෙනවා මෙන්න ලඝු x කියලා දීලා තියෙනවා පුතේ 8 කීවා පූර්ණ සංඛ්‍යා ස්ථාන 1යි පටන් ගන්න 0.0 කියනකොට පෙරණ බිඳුව 1යි ඒ කියන්නේ විවෘති 1.0 පෙරණ බිඳුව 1යි කියනකොට විවෘති 1.0 හරි නේද පුතේ ගුණ කරනකොට ලක්ෂණක එකතු කරා බෙදන තියෙන නිසා අපි ලක්ෂණ අඩු කරා 8 කියනකොට පූර්ණ සංඛ්‍යා ස්ථාන 1යි එනම් පටන් ගන්න 0.0 පෙරණ 0.0 නිසා විවෘති 1යි 0.0 නිසා විවෘති 1යි දැන් ඔයා බලන්න 82 4 බලලා මධ්‍යන්තරයේ 7 බැලුවම කීයද කියලා එකතු කරන්න. අක්කාර බලලා කියන්නේ 82 කෙලින් අඳුරලා තියන්නේ. 91.63. කීයද පුතේ? 91.63. 91.63. 19 7 බලලා මධ්‍යන්තරයේ 3 බැලුවම කීයද බලන්න. 29.52. 29.52. හරි නේද? හරි. ඊළඟට පුතේ 98 7 බලලා මධ්‍යන්තරේ 5 බලලා එකතු කරාම කීයද? 99.45. 99.45. 99.45. අලුම අපි මේ දෙන්න එකතු කරමු. ලඝු x කියන එක තියාගෙන 3යි 2යි 5යි 6යි 5යි 11න් එක එකක් ඉතිරි 11න් එක එකක් ඉතිරි 12න් එක එකක් ඉතිරි ධන එකයි ඍණ එකයි එකතු කරාම බිඳුව. විවෘත 1.45 x ගේ අරගෙන මෙතන එපිලොග් කියන එක එනවා. හරිද? ලඝු කියන එක මේක ප්‍රතිලඝු වෙලා එනවා. මේ දෙන්න ඉස්සර වෙලාම පුතන්ට පේනවා එකතු කරලා තමයි මේක ගත්තේ. යාකින් අර අඩු කරනවා. 5න් 5 බිඳුවයි එකෙන් 4ක් නෑ පුතේ 11න් 4ක් 7යි. මෙතන තියෙන්නේ බිඳුවයි 10න් 9ක් 1යි. මෙතන තියෙන්නේ 1යි. එකෙන් 9ක් බැරි නිසා ධන හේකුත් අරගන්නවා ඍණ හේකුත් දාගන්නවා. ධනෙක එහා පැත්තට 10ක් වෙනවා. 10 1යි අතර තිබිච්ච 1යි 11යි. 11න් 9ක් අඩු කරාම 2යි. ඍණයෙන් ඍණ එකක් අඩු කරාම බිඳුවයි. x වලගේ සමානයි පුතේ. 21.70 තියෙන තැන මට කියන්න. විශේෂකයි හැව තියෙන තැන 16.48. 16.48 බිඳුවයි දශම නම් එකක් පන්නලා තිබුණේ. ඔය කියනකොටම ටක්කාලා බලලා පුළුවන්කම ස්පීඩ් එක තියෙන්න ඕන. දැන් පුතේ කරපු දේ පැහැදිලි. ගුණ කිරීම කරනකොට ලක්ෂණ එකතු කරලා බෙදනකොට අඩු කරලා. පූර්ණ සංඛ්‍යා එකයි නම් බිඳුවයි දශම. පෙරට බිඳුවයි නම් විවෘති එකයි දශම. පෙරට බිඳුවයි නම් විවෘති එකයි දශම. ගුණ කරනකොට එකතු කරා බෙදනකොට අඩු කරා. ඉස්සෙල්ලා මම එකතු කරන දෙන්න එකතු කරලා එන උත්තරෙන් අර අඩු කරා. උත්තරනකොට මෙතන තිබුණා අපිට 1.9ක් අඩු කරා. 1.9ක් අඩු කරන්න බැරි නිසා එහා පැත්තට ගියා. එහා පැත්තෙන් ගේන්නත් බෑ. අපි ධනෙකුයි ඍණෙකුයි දැන් ධනෙක එහා පැත්තට ගෙනිච්චාම 10ක් වුණා. 10 අර එක 11. 11න් 9ක් අඩු කරාම 2.
ඒ වෙනුවට මෙතන ඍණ එක තියෙනවා. ඍණ එකෙන් ඍණ එකක් අඩු කරාම උත්තරේ බිඳු. 21.70 තියෙන තැන බැලුවා. 16.48 0.9 එකක් පන්නලා තිබ්බා. එකක් පන්නලා තිබ්බා. එහෙම තමයි ගණන හදන්නේ. තේරුනේ නැති දරුවන් අත උත්සාහ පුතේ. හොඳ දරුවෝ වගේ ඒක හදන්නේ නැහැ. දැන් අපි හදනවා දැන් මෙන්න මේ ගාන. සීගා. සීගානේ තියෙන මේවනේ 79.25. ඒක ඔයා තනියම කරන්න ඕන. 0.0.0.4 ආඥාව බෙදනවා. යාව බෙදනවා 0.3.7.2.5. සංගාල කරන්න කොබලන් පුතේ. මෙතනදී අපි දාගන්නවා අංගුරාංග x කියලා. දැන් ගොඩක් හොඳ තත්ත්වයක ඉන්නවා මේ පාඩමේ. ලඝු x සමානයි ලඝු 79.25 එකතු කිරීම ලඝු 0.0.0.4 අඩු කිරීම ලඝු 0.3.7.2.5 අර යටින් ලියන්න බැරි නිසා උදේ ඉතින් මෙතන සමාන ලකුණ තියෙනවා. උතන් දන්නවා මේ මහන්සිය ප්‍රතිඵලය ගන්න නම් අපි අර එකක් කර එකක් කරගෙන ගියපු ගණන් ටික අරපු අතෑරපු ගණන් ටික පුතා ගන්න හදන්නම වෙනවා. හැදුවේ නැත්තම් මේ මහන්සිය වතුරේ. මේ මම විතරක් නෙමෙයි ඔයා ගොඩක් මහන්සි වුණා. වැඩක් වෙන්නේ නැහැ ඒකෙන් හරියට වැඩේ කෙරුන්නේ නැතොත්. ලඝු x සමානයි 79 කියනකොට ස්ථාන දෙකයි පටන් ගන්න 1.0 ධන 0.0 කියනකොට වියුති 3.0 දෙන 0.0 කියනකොට පුතේ වියුති 1.0 දඩ 37 දෙක බලලා මධ්‍යන්තරේ පහ බලලා එකතු කරාම කීයද? ඉතින් බලන්න ඕන 79 දෙක බලලා මධ්‍යන්තරේ පහ බැලුවම කීයද? 89.90 කියන්නේ නෙමෙයි 89.90 89.90 කියන්නේ පුතේ මේක 43 බිඳුව කියන්නේ 63.35 63.35 හොඳයි 37 දෙක බලන මධ්‍යන්තරේ පහ බැලුවම කීයද? 57.11 පළමුව මෙතනදී අපි ලඝු x කියලාම තියාගෙන මේ දෙන්න එකතු කරමු. 0.5 එකතු කරාම 5යි. 9යි 3යි 12න් දෙක එකක් ඉතිරි. 13න් 3 එකක් ඉතිරි. 9යි 6යි 15න් 5 එකක් ඉතිරි. ධන 1යි ධන 1යි ධන 2යි ඍණ 3යි ඍණ 1යි. අඩු කරනවා වියුති 1.5යි 7යි 1යි 1. x තනි වෙනවා ලඝු ප්‍රතිලඝු බවට පත් වෙනවා එන්චිලොග් ප්‍රතිලඝු 5න් එකක් අඩු කරාම 4යි 2න් එකක් අඩු කරාම 1යි 3න් 7ක් බෑ 13න් 7ක් අඩු වෙනාම 6යි 13න් 7ක් අඩු වෙනාම 6යි 4න් 5ක් බෑ ධන එකක් දාලා ඍණ එකක් දැම්ම 14න් 5ක් අඩු කරාම 9යි ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි ඍණ 2න් ඍණ එකක් අඩු කරාම ඍණ 1යි හරිද බලන්න 5 කියනවා ගන්න 5 එකක් අඩු කරා 4යි 2 එකක් අඩු කරා 1යි 3න් 7ක් බෑ 13න් 7ක් 6යි 4න් 9ක් බෑ ධන එකක් දැම්මා ඍණ එකකුත් දැම්මා මොකද මේ ඍණ එකේ හැවතර ගෙනියන්න බෑ ධන එකක් දාලා ඍණ එකකුත් දැම්මා ඒ ධන එකේ හැවතරකට 10ක් ඒ 10 4යි 14න් 5ක් අඩු වෙනවා 19 එතන ඍණ එකක් ඍණ 1යි ඍණ 2යි ඍණ 2කින් ඍණ එකක් අඩු කරාම ඍණ 1යි 96යි 14 තියෙන තැන මට කියන්න 96යි 91.5 එතරම් ඔව් සර් වියුති එකක් නම් පෙරට බිඳුවක් දාලා දශම තියන්න වියුති එකයි නම් බිඳුවක් දාලා දශම තියන්න කොහොම හොඳයි මේ විදිහට තමයි කරන්නේ දැන් අපි කතා කරගෙන ආපු විදිහට ඊළඟ ගාන පුතේ ඊගා අපි ඒකත් කතා කරනවා හොඳට අහගන්න එක චූටි දෙයක් අලුතෙන් ඉගෙන ගන්න යමක් තියෙනවා. ඊ ගානේ 5.3.7.8 ගුණ කිරීම 0.9.3.7.6 එක බෙදනවා 0.0.7.3 ගුණ කිරීම 0.4.7 දන්නවා මේකට දාගන්න අකුරක් x හරි මොකක් හරි අකුරක් අපි ඒක දානවා ලඝු x කියලා. එකවරානක් ඇතුලේ උඩ දෙන්නගේ එකතු කිරීම. අනිත් තරහ නැතුලේ යට දෙන්නගේ එකතු කිරීම. ඊට පස්සේ එන උත්තර දෙක අඩු කරන්න.
මේ දෙන්නයි ලම්බනක දෙක එකතු කරලා මේ දෙන්නයි ලම්බනක දෙක එකතු කරලා එන උත්තර දෙක අඩු කරනවා. එමය කරන්නේ. ඔන්න බලන්න වරහණක් යද්දී ලඝු 5.3.7.8 ධන ලඝු 0.0 අන්න මේක මකන්න වෙනවා උදේ. දාලා හොඳට ඉඩ අරගෙන දුරස් කරලා හදන්න. බලන්න 0.937.6 ඍණ ලඝු 0.07.3.1 ධන ලඝු 0.471 නොවනේ ඉන්නේ කරන්නේ මේකයි මේ දෙන්නගේ කුඩිතය කියන එකට මේ දෙන්නයි ලම්බනක දෙක එකතු කරනවා. මේ දෙන්නයි කුඩිතය කියනකොට ඒ ලම්බනක දෙක එකතු කරනවා. මේ ලම්බනක දෙක එකතුවෙන් අර ලම්බනක දෙක එකතුව යනගෙන ඒ උත්තර දෙක අඩු කරලා එන උත්තරේ ප්‍රතිලඝු බලන්න. ලඝු x කියලා මෙතෙන් දෙනවා. පාකිවම් පූර්ණ සංඛ්‍යා ස්ථාන එකයි. බිඳුවයි දශම. වියුක්ති එකයි දශම. වරහන් රැව අඩු කිරීම පෙරට බිඳු දෙකයි වියුක්ති දෙකයි දශම. එකතු කිරීම පෙරට බිඳු එකයි වියුක්ති එකයි දශම. වරහන් රැව. ඒක අපි දන්නවා පුතේ පළස් තුනේ හත බලලා මධ්‍යන්තරේ හත බලලා එකතු කරනවා. 93 හත බලලා මධ්‍යන්තරේ 6 බලලා එකතු කරනවා. 73 එක බලලා ලියන 47 එක බලලා ලියන ඒ දෙන්න එකතු කරනවා මේ දෙන්න එකතු කරනවා එන උත්තර දෙක අඩු කරනවා අඩු කරලා උත්තරේ ප්‍රතිලඝු බලන්න දැන් මම පුතා කියන්න අද ඉවර කරුවන් නැති 53 7 බලලා මධ්‍යන්තරේ 8 බලලා එකතු කළාම කියන්නේ 73.6 73.6 එතකොට පුතේ 93 7 6 කියන්නේ 97.20 97.20 73 එක බැලුවම කියන්නේ 86.39 86.29 39 47 එක බැලුවම කියන්නේ 67.30 67.30 හරිද දැන් මේ දෙන්න එකතු කරනවා ඔන්න ලඝු x කියලා උදෙන්ට ගන්නවා 6.6යි 0.2යි 2යි 3යි 7යි 10.1 ඉතිරි 3යි 7යි 10.1 ඉතිරි 9යි 10යි 7යි 17යි 1 ඉතිරි ධන 1යි 2යි 0යි ආන්න මේ වරහණ තුල අපේ 9.9යි 3යි 3යි 6යි 6යි 7යි 13යි 1 ඉතිරි 8යි 1යි 9යි 9යි 6යි 15 එකක් ඉතිරි ධන 1යි ඍණ 1යි 0යි 0යි ඍණ 2යි ඍණ 2යි ආයි කියනවා මේ දෙන්න එකතු කරවන්න 9යි 0යි 9යි 6යි 3යි 9යි ගානේ 3යි 6යි 6යි 7යි 13 එකක් ඉතිරි 9යි 6යි 15 5 එකක් ඉතිරි ඒ ධන 1යි මේ ඍණ 1යි 0යි 0යි ඍණ 2යි ඍණ 2යි දර එක්ස්ට්‍රා ලාභය තනි කර ගන්නවා ඔන්න ප්‍රතිලඝු කියලා හැම ඇත්තට ලඝු ගන්න කියනවා empty block 6 9ක් බෑ 10 9ක් අඩු කරාම උදේ 7යි එකෙන් 6ක් බෑ 11න් 6ක් අඩු කරාම 5යි මෙතන 9යි 9න් 3ක් අඩු කරාම 6යි මෙතන තියෙන්නේ 6යි 6න් 5 1යි මෙතන තියෙන්නේ බිඳුවයි බිඳුවෙන් ඍණ 2ක් අඩු කරාම උත්තරේ ධන 2යි උදේ බිඳුවෙන් ඍණ 2ක් අඩු කරාම ධන 2යි 16 57 තියෙන තැන බලන්න 16 57 තියෙන තැන දාහතරේ හයේ හතරේ 14 6 4 දෙකයි දශම නම් තුනක් පන්නන්න තියන්න 146.4යි කියලා උත්තරේ දෙන්න. තේරුණේ නැති දරුවන් කවුරු හරි ඉන්නවනම් මට උත්සාහ පුතේ. ඔන්න දැන් මම මෙතෙක් කතා කරේ 11 වසර කොටසයි 10 වසර පුතා හොඳට ප්‍රගුණ කරපු කොටසයි දෙක එකට වර්ග කරපු අවස්ථාව. මෙතනදී අපිට තියෙන්නේ ගුණ කරනකොට ලබන එකතු කරනවා
මේ පාඩම හරි දිගයි නේද සර් කියලා අවන්ති ආනවා. දැන් පුතේ මේක ප්‍රශ්නේ දැන් කොච්චර දිග වුණත් මම ඒක හිතන්න වෙලක්ෂණ කිව්වේ මේක ටිකක් කම්මැලි වගේ තමයි. උදාහරණ මේක ගොඩාක් වටිනවා. උදාහරණ උසස් පෙළ පන්ති වලදී ඕන වෙනවා. මිනිත්‍ය ත්‍රිකෝණමිතිය පාඩමෙදිත් මේක ඕන වෙනවා. මිනිතය වර්ගඵලය පරිමිතිය පරිමාව කියන පාඩමටත් මේක බද්ධ වෙනවා. ඒතර මේක අර්ථයන්වල ගියොතින් අපිට ගොඩාක් මග ඇරෙනවා. ඒ නිසා හොඳ පුතාලා වගේ හොඳට මේක තේරුම් ගන්න. දිග තමයි මම ආට වෙලාසින්ද කිව්වා. පළවෙනි අභ්‍යාස පළවෙනි පාඩම වෙනම දෙවෙනි පාඩමේ අභ්‍යාස ශාලාව 10ක් තියෙනවා. තේරුණානේ? මේ පුහුණුව අනිවාර්යයෙන්ම අවශ්‍යයි. කම්මැලි වුණොත් මේක අමාරු දෙයක් නෙමෙයි. දැන් මේ ටික තේරෙනවා. තව තියෙන්නේ සෙක්ෂන් දෙකයි පුතේ. මොකක්ද? වර්ගමූලෙ තිබුණොත් අපි කරන්නේ බෙදනවා. වර්ගයක් තිබුණොත් ගුණ කරනවා. මොනයි කාරණාව විතරයි අපිට අලුතෙන් ඉගෙන ගන්න තියෙන. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මම හිතනවා පුතාට මේක පැහැදිලි නෑ. හොඳයි. එතකොට පුතාට සිද්ධ වෙනවා ලඝු ගණක වලදී සංඛ්‍යා බෙදා සංඛ්‍යා ගුණ කරා. එයි ගුණ කරන්නේ පුතේ බලයක්. දෙකේ බලයක් આવොත් දෙකෙන් ගුණ කරනවා. තුනේ බලයක් આવොත් තුනෙන් ගුණ කරනවා. හතර බලයක් આવොත් හතරෙන්, පහ බලයක් આવොත් පහෙන් ගුණ කරනවා. එතකොට තුන් මූලයක් આવොත් තුනෙන් බෙදනවා. වර්ග මූලයක් આવොත් දෙකෙන් බෙදනවා. තුන් මූලයක් හතර මූලයක් આવොත් හතරෙන් බෙදනවා. තුන් මූලයක් આવොත් තුනෙන් බෙදනවා. එතකොට ලඝු ගණක බෙදීමේදී අපට පූර්ණ සංඛ්‍යාමය අගයන් බෙදනකොට ධන තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඍණ විතරක් තියෙනවා නම් ඒ ප්‍රශ්නයක් නැහැ. ඍණයි ධනයි දෙකම තියෙන සරලව කියනවා නම් වියුති බෙදනකොට අපි කොහොමද කරන්නේ කියන එකයි මේ කියලා දෙනවා. පොඩ පුතාට ගුණ කරනකොට බෙදනකොට සුළු වෙන ආකාරයේ පිළිබඳව මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා බලාගෙන ඉන්න. ඊට පස්සේ මම දැන් මේ මොහොතේම අභ්‍යාසයක් දෙනවා. සංගාලම් ගන්න. හොඳයි. ධන 1.9 ගුණ කරන්න කීවොත් දෙක. මම ගුණ කරනවා පුතේ දෙක. දෙවරක් 1 2යි. දෙවරක් 3 6යි. දෙවරක් 1 4යි. දෙවරක් 9 18න් 8 එකක් ඉතිරි. දෙවරක් 1 2යි 1යි 3. හරිනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක ධන. ධන සංඛ්‍යාවල ගුණ කරගෙන ආවා. දෙවරක් 1 2යි. දෙවරක් 3 6යි. දෙවරක් 2 4යි. දෙවරක් 9 18න් 8 ඉතිරි වුණා එකක්. ඒකත් ධන. දෙවරක් 1 2යි. ඒ දෙකයි අර එකයි තුනයි. හොඳයි පුතේ මෙතන ඍණ තිබුණා නම්. ඔන්න බලන්න. දෙවරක් 9 18න් 8 එකක් ඉතිරි ඒක ධන. දෙවරක් ඍණ 1 ඍණ 2යි ධන 1යි. ඍණ 2යි ඍණ 2 දෙවරක් ඍණ 1 ඍණ 2යි. ඍණ 2යි ධන 1යි. උත්තරය ඍණ 1යි නේ පුතේ. දෙවරක් 9 18න් 8 එකක් ඉතිරි. දෙවරක් ඍණ 1 ඍණ 2යි ධන 1යි. ඍණ 2යි ධන 1යි. ඍණ 1යි. ඍණ 2යි ධන 1යි නම් ඍණ 1යි ලොකු එකේ ලක්ව දාන්න ලොකු එකේ පොඩි ගන්න. මේක බලන්න. විරුද්ධි 1.5යි 1යි 3යි 1 ගුණ කරන්න 3. තුනක් 1 3යි. තුනක් 3 9යි. තුනක් 1 3යි. තුනක් 5 15 එකක් ඉතිරි ධන 1. තුනක් ඍණ 1 ඍණ 3යිනේ. ඍණ 3යි ධන 1යි සුළු නාම ඍණ 2යි. තේරුණාද අදස? තව එකක් බලන්න. විරුද්ධ 1.8යි 3යි 8යි 3 ගුණ කරන්න 2. දෙවරක් 3 6යි. දෙවරක් 8 16 එකක් ඉතිරි. දෙවරක් 3 6යි 7යි. දෙවරක් 8 16 එකක් ඉතිරි. ඒක ඉතුරුනේ ධන 1. දෙවරක් ඍණ 2 ඍණ 1 ඍණ 2. දෙවරක් ඍණ 1 ඍණ 2යි ධන 1යි ඍණ 1යි. මම හිතනවා දැන් ඒක අවුලක් නෑ වගේ. මෙන්න පුතේ බෙදන එක ටිකක් සංකීර්ණයි ඔබට ගන්න. 1.8යි 3යි 4යි 2. ඕම්බයන් බෙදන්න කියනවා මේකේ. අවුලක් නෑ. පූර්ණ සංඛ්‍යාවේ එකට දෙකේම නෑ කියලා බිඳුව දාන්න. 18ට දෙවරක් 9 18යි. දෙවරක් 9 18යි. දෙවරක් 1 2යි. එකක් ඉතිරි 14ට දෙවරක් 7 14යි. දෙවරක් 1 2යි. ඔය ලස්සනට බෙදුනේ එකට දෙකේම නෑ. 18ට දෙවරක් 9 18යි. දෙවරක් 1 2යි. 14ට දෙවරක් 7 14යි. දෙවරක් 1 2යි. ෂේප්. වැඩි ඉවර. මේක බලන්න. මේක විරුද්ධි එකක් වුණා නම් විරුද්ධි දෙකක් කියලා ගමු. විරුද්ධි දෙකක් වුණා නම් ඒ ප්‍රශ්නයක් නෑ පුතේ. විරුද්ධි දෙකට දෙකේවා විරුද්ධි එකයි
ඒක එතනින් ඉවරයි. ආයි අනිත් එකට රැක්ක වීමක් නැහැ. විවෘති දෙකට දෙකේම විවෘති එකයි. 8ට දෙකේම 4යි. 3ට දෙකේම 1යි. 14ට දෙකේම 7යි. දෙකට දෙකේ දෙක. ෂේප්. හරි බලන්න. විවෘති 3.6යි 3යි 9යි 6යි. මෙයා බෙදන්න කිව්වොත් 3න් කිසි අවුලක් නැහැ. 3ට 3 එකයි. විවෘති හැටියට බෙදුනා ශේෂ වුණේ නැහැ. අර පැත්තට මොකද ගියේ නැහැ. 6ට 3ව 2යි. 3ට 3 එකයි. 9ට 3ව 3යි. 6ට 3ව 2යි. ෂේප්. බෙදිලි වරුණ. මම අහනවා මෙන්න අවස්ථාව. විවෘති 1.8යි 4යි 2යි 2 බෙදනවා අපේ දෙකේ. මල. එකට දෙකේව නැහැ කියලා බිඳුව දාලා එහා පැත්තට එක ගෙනියන්න බැහැ. ඇයි? මේක රිනේ. මේ ඔක්කොම ගන්න. මේ රිනේ එහාට ගෙනියන්න බෑ. එකට දෙකේව නැහැ. විවෘති යොම අවස්ථාවක් ආවොත් ඔයා ඒකේ තනම බෙදලා දාන්න. දැන් ඔයා කියයි එහෙනම් එක ඍණ භාගය කියලා දාන්න. නෑ. මදියේව ණයට ගන්න. මෙතන තව ඍණ එකක් තිබුණා නම් වැඩේ හරි. අන්න ඍණ එකක් අරගත්ත ඒ වෙනස ඇතුළේ දාලා ඒකුත් දැන්. ඍණ එකයි මෙතන දැන් ඍණ දෙකයි. මේ ඍණ දෙකයි ඍණ දෙකට දෙකේ ඍණ එකයි. ඒ ඍණ දෙක උනේ මේ ඍණ එක ගත්ත නිසා ඒ ඍණ එකයි මේ ඍණ එකයි මේ ඍණ දෙක උනේ. මේ ඍණ එක වෙනුවට ගත්ත ධන එක තියෙනවා. ඒ ධන එක ගෙනියනවා එහා පැත්තට 10ක් වෙන. මෙතෙන්ට ඍණ දෙකක් ගන්න වුණා නම් අර පැත්තට ධන දෙකක් ගන්නවා. ඒක එහා පැත්තට යනවා 20 කියලා. මෙතෙන්ට ඍණ 3ක් ගන්න වුණා නම් අතෙන්ට ධන 3ක් කරන් ඒක එහාට යනකොට 30 වෙනවා. එක නම් 10ක් වෙනවා. දෙක නම් 20 වෙනවා. තුන නම් 30 වෙනවා. හතර නම් 40 වෙනවා. දැන් 18ට දෙවරක් 9 10. දෙවරක් 2 4. දෙවරක් 1 2යි. දෙවරක් 1 2. ඕම් බෙදිලි වරුණ. බලන්න පුතේ තව එක. ඔන්න බලන්න තව එක. විවෘති 3.4යි 5යි 9යි 5. ඕම් බෙදනවා 5. පුතා කියන්නේ මේක 5න් බෙදන්න අපි මොකක්ද ගන්න ඕන? 9 5න් දැන් අපිට පේනවානේ. බලන්න පුතේ 3 5න් බෙදෙන්නේ නැහැ. මේකට දාන්න ඍණ දෙකක්. ඍණ දෙකක් දාපු ගමන් ඍණ 5ක් වෙනවනේ. ඒ වෙනුවට දාන්න දෙකක් දාන්න. ඍණ 2යි ඍණ 3යි එකතු වුණාම ඍණ 5යි. ඍණ 5ට 5ව ඍණ 1ක්. ඍණ 2 වෙනුවට ධන දෙකක් දැම්මම ඒ ධන දෙක එහාට යනකොට 20 වෙනවා. 24ට 5 4ක් 4 20යි. 4ක් ඉතිරි 45ට 5 9 45යි. 9ට 5ව 1යි. 4ක් ඉතිරි 45ට 5 9 45. බලන්න ඒක තේරුනේ නැති අන්තිස්සන්න බලන්න. නායි කියනවා බලාගන්න පුතේ හොඳව ගන්නේ. ඍණ 3ක් 5න් බෙදන්න බෑ. හැබැයි ආසන්න වශයෙන් ඍණ 5ක් වුණා නම් අපිට මෙයාව බෙදා ගන්න පුළුවන්. ඍණ 5ක් කරන් අපි යාට ඍණ දෙකක් තව දාගන්න. ඒ වෙනුවට නැති වෙන්න ධන දෙකක් දාන්න. ඍණ 2යි ඍණ 3යි දෙක අරගත්තම ඍණ 5ක් කරලා ඍණ 5ට 5ව 1යි කියලා මෙතෙන්ට අරගෙන ඍණ 2 වෙනුවට ධන දෙක දාලා ඍණ 5ට 5 1යි. ඒ ධන දෙක එහාට යනවා 20 කියලා. 24ට 5ව 4යි 5ක් 4 20යි. 4ක් ඉතිරි 45ට 5 45. 9ට 5 1යි 4ක් ඉතිරි 45ට 5ව 9. විවෘති 1.4යි 9යි 1යි 9. හොඳ පුතා වගේ ගන්න බලන්න. 3 5 අභ්‍යාසයි. පළවෙනි එක යටතේ ගණන් 6ක් තියෙනවා. ඊළඟ එක යටතේ බෙදීම යටතේ තියෙනවා ගණන් 12. 6යි 12යි. ඕක එකක් අර එකක් හදාගෙන යන්න. A හදනෝ B හදන්නේ C හදන. D හදන්නේ E හදන. අන්න ඒ විදිහට කොටස් දෙකේම ගණන් ටික ටක් ගාලා හදන්න බලන්න.
මම කරන්න පුතේ මේ ටික තමයි මම උදාහරණ හදන්නේ කිව්වේ. ACE බලන්න පුතා. දෙවරක් 3 6යි දෙවරක් 1 2යි දෙවරක් 4 8යි. දෙවරක් 3 6යි දෙවරක් 1 2යි දෙවරක් 4 8යි දෙවරක් 10යි බිඳ එකක් ඉතිරි. දෙවරක් ඍණ 1 ඍණ 2යි. ඍණ 2යි අර ඉතිරි වෙච්ච ධනෙ. දෙවරක් 5 10යි බිඳ එකක් ඉතිරි ධනෙ. දෙවරක් ඍණ 1 ඍණ 2. ඍණ 2යි ධන 1යි සුළු නාම ඍණ 1. තුන්වරක් 5 15 එකක් ඉතිරි තුන්වරක් 1 3 1 4යි. තුන්වරක් 3 9යි. තුන්වරක් 4 21 1 2ක් ඉතිරි තුන්වරක් 1 3යි 2යි 5යි. හරිද? තුන්වරක් 5 15 එකක් ඉතිරි තුන්වරක් 1 3 1 4යි. තුන්වරක් 3 9යි. තුන්වරක් 4 21 1 2ක් ඉතිරි තුන්වරක් 1 3යි 2යි 5යි. එච්චර. මේක බලන්න. දෙවරක් 1 2යි 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 දෙවරක් 5 10න් බිඳ එකක් ඉතිරි ධන එකක් දෙවරක් 3 ඍණ 6යි ධන 1 ඍණ 5යි පුතේ දෙවරක් 3 6යි මොන 6යිද ඍණ අර ඉතිරි උනේ ධන 1 ධන 1යි ඍණ 6යි සුළු නාම ඍණ 5යි මෙයා බෙදන්න තියෙන පුතේ දෙකේ කිසිම ගැටලුවක් නැහැ ඒක ධනනේ එකට දෙකේව නැහැ එකට දෙකේව නැහැ කියලා බිඳුව දාලා එහා පැත්තට යන්න පුළුවන් 19ට දෙවර 9 18යි එකක් ඉදිරියනේ 14ට දෙවරක් 7 14යි එකට දෙකේව නැහැනේ 12ට දෙවරක් 6යි උත්තරේ මේක ඒක ප්‍රශ්නයක් උනේ නැහැ වියුති තිබුණේ නැති නිසා මේකක් ප්‍රශ්නයක් නැහැ මොකද වියුති තිබුණාට වියුති බෙදෙන කාරණාවක් තියෙනවා ප්‍රශ්න දෙකට දෙකේ එකයි කියලා දාලා එයා සුද්ධ වශයෙන් එතන ඉවර කරලා 4ට දෙකේව 2යි 3ට දෙකේව 1යි එකක් ඉතිරි 11ට දෙවරක් 5 10යි එකක් ඉදිරි 12ට දෙවරක් 6 12 දෙකට දෙකේව 1යි දෙකට දෙකේව 1යි 4ට දෙකේව 2යි 7ට දෙකේව 3යි දෙවරක් 3 6යි 12ට දෙවරක් 5 10යි 12ට දෙවරක් 6 12 උදේ මෙන්න වැඩි දැන් අපිට මෙයාව නම් දෙකෙන් බෙදන්න තුනෙන් බෙදන්න බෑ ඇයි ඍණ එකනේ තියෙන්නේ එක තුනෙන් බෙදන්න බෑ මදි ඍණ දෙකක් මදි වුණා ඍණ දෙක. ඒ වෙනුවට දැම්මා ධන දෙක. දැන් මෙතන ඔක්කොම ඍණ 3යි. ඍණ 3ට බලන්න පුතේ. ඍණ 3ට තුනේවා ඍණ 1යි. දශම දෙතියෝ. 25ට තුමරක් 8 තුමරක් 8 24යි. 14ට තුමරක් 4 තුමරක් 4 12යි. 23ට තුමරක් 7 21යි. දෙකක් ඉදිරි 22ට තුමරක් 7 21යි. දැන් ඉවර කරන්න තව යන්න යන්න එපා. ආයි කියනවා. ඍණ 1 තුනෙන් බෙදන්න බැහැ. තව ඍණ දෙකක් මදි. ඒ ඍණ දෙකයි මේ ඍණ එකයි ඍණ 3ට තුනේවා ඍණ 1යි. ඒ ඍණ දෙක වෙනුවට දැම්ම තව ධන දෙකක්. එමනේ දාන්න ඍණ දෙකට ධන දෙකක් දැම්මම වෙනසක් නොවෙන්නේ. ඍණ දෙක අරගෙන මෙයත් එක්ක ගලපලා ඒක බෙදනවා වගේම ධන දෙක ගෙනියනවා එහා පැත්තට පුතේ. එරනද ඊගාන දෙකෙන් බෙදන්න තියෙන්නේ. දෙකෙන් බෙදන්නදී අවුනේ. අකමන්නේ අපි මේක තුනෙන් බෙදෙන විදිහට එකක් ලියමු. 2ට 3 1යි. 2 25ට 3ට 8 24යි. 14ට 3ට 4 12යි. එකක් ඉදිරි 13ට 3 පුතේ 3ට 8 24යි. 14ට 3ට 4 12යි. 23ට 3ට 4 21යි. දෙකක් ඉදිරි 21ට 22ට 3ට 4 21. හොඳයි ඔය තුනෙන් බෙදුවනන්නේ. මොන පුතේ දෙකෙන් බෙදුවම කරන්න හැකි. වියුක්ති 1.0 බලගෙන ඉන්න පොතේ තියෙන ගාන දැන් කරන්නේ වියුක්ති 1.5යි 4යි 3යි 2. යා බෙදන්න තියෙන්නේ දෙකේ. පුතා දන්නවා මේක මෙහෙම බෙදනකොට ඍණ 1 දෙකෙන් බෙදන්න බෑ.
තව ඍණ එකක් ගන්න ඕන ඒ වෙනුවට ධනෙකුත් දාන්න. ඍණ 1යි ඍණ 1යි ඍණ 2කට දෙකේව ඍණ 1යි. අර එක එහා පැත්තට යනකොට 10ක් වෙනවා. 10යි 5යි 15යි දෙවරක් 7 17ට දෙවරක් 7 17. දෙවරක් 1 2යි. 12ට දෙවරක් 6යි. 67යි 10යි. විරුද්ධ 1.771. පුතා මේක දෙකෙන් බෙදන්න. දැන් ඔයා කියන්නේ පුළුවන් නේ සර්. බෙදුවට කමක් නැහැ. බෙදි ඉවර වෙන්නේ නැහැ නේ පුතේ. එහා පැත්තට යනවනේ. ඒ නිසා තව ඍණ එකකුත් දාලා ඉවරයක් මඟලා දාන්න. දැන් කියන්නේ ඍණ 3යි 1යි ඍණ 7. 4ට දෙකේව ඍණ 2යි. 4ට දෙකේව 2යි. 14ට දෙවරක් 7 17. දෙවරක් 7 17. එකට නෑ. 11ට දෙවරක් 5 10යි. එකක් ඉදිරි 12ට දෙවරක් 6 12. අය කියනවා ඍණ 3ට තව ඍණ එකක් දාලා ඒකට ධනෙකුත් දාන්න. ඍණ 4ට දෙකේව ඍණ 2. 4ට දෙකේව 2. 14ට දෙවරක් 7 17. දෙවරක් 7 17. එකට නෑ 11ට දෙවරක් 5 10. එකක් ඉදිරි 12ට දෙවරක් 6 12. අවසන් පිළිතුර 70යි 50යි. මෙයාව තුනෙන් බෙදන්න ඕන. තුනෙන් බෙදන්න තව ඍණ දෙකකුයි ධන දෙකකුයි දාන්න. දැන් මෙතන තියෙන්නේ ඍණ 6යි. ඍණ 6ට තුනේව ඍණ 3. 21කට 3 වරක් 7 21. බිඳුවයි බිඳුවයි 3ට බිඳුවට තුනේව නෑ බිඳුවයි එකටත් නෑ පුතේ. 12ට 12ට 3 වරක් 4 12. නොමයි එකකේ. මම හිතනවා පුතාට මේ බෙදීම පිළිබඳ යම් අවබෝධයක් තියෙන්න ඇති මේක පිළිබඳව. එතකොට අද තුනේ පහ අභ්‍යාසය තුනේ හතර අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඕන ඉවරයක් වෙන්නම පුතේ. දැන් අපි ගුණ කිරීම බෙදීම තියෙන ගණන් හදන්න වෙලාව මම දැන් කියන කාලයත් එක්ක ඒක අලුත් එකක් පැහැදිලි කරන්න අමාරුයි. මේක පැහැදිලිතාවයක් තියෙන දාතාවක් තියෙනවා නම් අහන්න පුතේ. අපි හම්බෙමු. බය නැතුව ඉන්න. සියලු දෙනා දෙලොව සමනයි පරිස්සමෙන් ගණන් ටික හදාගෙන ඉන්න පුතේ අපි හම්බෙමු.